ආයුබෝවන්. ළමයි අපි පළවෙනි පාඩමේ එකේ දෙක කොටස යටතේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර පිළිබඳ අධ්‍යයනය කරමින් ඉන්නේ. ඒතර දැන් අපි සූදානම් වන්නේ 16 වෙනි එපිසෝඩ් එක සාකච්ඡා කරන්න. ඒ කියන්නේ අපි මුලින්ම 15 වෙනි එපිසෝඩ් එකේදී සාකච්ඡා කරා ළමයි සරල රේඛීය නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් නිර්මාණය වෙන්නේ කොහොමද? ආවස්තික පිරවැය මොකද්ද? සමජාතීය සම්පත් තියෙනකොට කොයි විදිහටද හැකියා මායිම නිර්මාණය වෙන්නේ? දැන් අපි කතා කරන්න යන්නේ මේ 16 වෙනි එපිසෝඩ් එකේ මූලයට අවතල නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. එතකොට මේ පිළිබඳ අධ්‍යයනය කරන්න මම උගන්වන්න සූදානම් වෙන්නේ පළවෙනියටම ඔබ කරන්න ඕනි මුලින්ම ඔබ අපේ ඇප් එකට එන්න. ඔය ඩවුන්ලෝඩ් කරගන්න අලුත් දරුවෝ ඉන්නවා නම් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒ ඇප් එකේ lesson 1 එකේ 1.2 තියෙනවා හැකියා මායිම් කොටස. ඒ 1.2 එක යටතේ එපිසෝඩ් 16 අපිට හම් වෙනවා. 16 වෙනි එපිසෝඩ් එකට අදාළ නිබන්ධනය තියෙනවා. PDF ආකාරයෙන් ඔබට ඇති නිබන්ධනය පිටු අංක 6. පිටු 6කින් යුක්ත. පිටු 6කින් යුක්ත නිබන්ධනය. මේ කොටස ඩවුන්ලෝඩ් කරලා print out එකක් ඔබ යතට අරගෙන ඉවරලා ඔබ පාඩම ඉගෙන ගන්න මේ වීඩියෝ එක බලන්න. හරි. රයිට්. එහෙනම් අපි දැන් සූදානම් වෙන්නේ ළමයි 16 වෙනි එපිසෝඩ් එක සාකච්ඡා කරන්න. රයිට්. එහෙනම් බලමු බෝඩ් එක දිහා. මම මුලින්ම ගන්න හදන්නේ බලන්න. තමයි අපිට මුලින්ම හම්බ වෙනවා ශ්‍රමිකයෝ 4 දෙනෙක්. හරි. කලින් එකේ මතක ඇති ඔබට 4 දෙනා A B C D කියලා 4 දෙනෙක්. A B C D කියන 4 දෙනාගේ හැකියාව සමානද අසමානද ළමයි? සමානයි. එක්කෙනෙක් ඇඟලුම් හැදුවොත් ඇඟලුම් 20ක් හදනවා. එක්කෙනෙක් මොනව හැදුවොත්ද? තිරිඟු හැදුවොත් තිරිඟු 100ක් හදනවා. එතකොට හැමෝගෙම හැකියාව සමානයි. Aත් එහෙමයි, Bත් එහෙමයි, Cත් එහෙමයි, Dත් එහෙමයි. ඒ නිසා අපි ඒවට කෝ සමජාතීය නිෂ්පාදන සම්පත්. නමුත් බලමු මේ රටේ ශ්‍රමිකයෝ 4 දෙනෙක් ඉන්නවා ළමයි. මේ රටේ ශ්‍රමිකයෝ 4 දෙනාගේ තොරතුරු ගත්තොත් ශ්‍රමිකයෝ 4 දෙනා බලන්න මම බෝඩ් එකේ අඳින්න. මෙන්න A. මෙන්න B. මෙන්න C. මෙන්න D. ඔන්න 4 දෙනා ඉන්නවා. මේ 4 දෙනාගේ තොරතුරු ටික තියෙනවා. ඔන්න බලන්න. මොනවද හදන්න පුළුවන්? ඇඟලුම් හදන්න පුළුවන්. තිරිඟු හදන්න පුළුවන්. රයිට්. බලමු අපි ඇඟලුම් හැදුවොත් ඒ හදනවා ළමයි ඇඟලුම් 20ක්. හැබැයි ඒ තිරිඟු හැදුවොත් තිරිඟු හදනවා කීයක්ද? තිරිඟු 400ක්. B. ඇඟලුම් හැදුවොත් ඇඟලුම් හදනවා ළමයි 40ක්. හැබැයි ආ තිරිඟු හැදුවොත් තිරිඟු හදන්නේ කීයද? 300. C. ඇඟලුම් හැදුවොත් ඇඟලුම් හදනවා 60ක්. හැබැයි ආ තිරිඟු හැදුවොත් තිරිඟු හදන්නේ කීයද? 200යි. D. ඇඟලුම් හැදුවොත් ඇඟලුම් හදනවා 80ක්. හැබැයි ආ තිරිඟු හැදුවොත් තිරිඟු හදන්නේ කීයද? 100යි. රයිට්. එහෙනම් අපි කතා කරන්න යන්නේ ළමයි ශ්‍රමිකයෝ 4 දෙනෙකුගෙන් යුක්ත රටක ශ්‍රම බලකායේ තොරතුරු. මේකේ තියෙන විශේෂත්වය තමයි ළමයි මොකද්ද? ශ්‍රමිකයෝ 4 දෙනාගේ හැකියාව සමානද අසමානද? අසමානයි. අන්න ඒ නිසා කලින් අපි කතා කරපු 4 දෙනාට කිව්වේ සමජාතීය නිෂ්පාදන සම්පත්. දැන් මේ 4 දෙනාට අපි කියන්නේ සමජාතීය නොවන නිෂ්පාදන සම්පත්. බලමු A. ඇඟලුම් ෆැක්ටරියේ ගාමන්ට් ෆැක්ටරියේ වැඩ කරොත් ගාමන්ට් එකේදී එයා ඇඳුම් හදන්නේ 20යි. එයා බැරිලා හරි තිරිඟු ෆැක්ටරියේ වැඩ කරා නම් තිරිඟු කිලෝ කීයක් හදනවද? 400. B. ඇඟලුම් ෆැක්ටරියේ වැඩ කරොත් ඇඟලුම් 40ක් හදනවා. හැබැයි එයා තිරිඟු ෆැක්ටරියේ වැඩ කරොත් තිරිඟු කීයක් හදනවද? 300ක්. D. C ගත්තොත් ඇඟලුම් හැදුවොත් ඇඟලුම් 60යි. තිරිඟු හැදුවොත් තිරිඟු 200යි.
D ගත්තොත් ඇඟලුම් හැදුවොත් 80යි තිරිඟු හැදුවොත් 100යි. මට ඔයා කියන්න මෙන්න මේ කියන තොරතුරු දිහා බලලා ඇඟලුම් නිෂ්පාදනයේට වඩාත්ම දක්ෂතම ශ්‍රමිකයා Aද Bද Cද Dද කවුද ළමයි? A 20යි B 40යි C 60යි D 80යි. එන හතර දෙනාගෙන් ඇඟලුම් හදන්න වඩාත්ම දක්ෂ ශ්‍රමිකයා D. D 80ක් හදනවා. ඊළඟට දක්ෂ කෙනා C, ඊළඟට දක්ෂ කෙනා B, ඊළඟට දක්ෂ කෙනා A. එහෙනම් ඇඟලුම් හදන්න තියෙන දක්ෂතාවය අනුව පිළිවෙලට ගත්තොත් D වැඩියෙන්ම දක්ෂයි. එයා 80ක් හදනවා. C ඊළඟට දක්ෂයි. ඉතුරු තුන් දෙනාගෙන් එයා 60ක් හදනවා. ඉතුරු දෙන්නගෙන් වැඩියෙන්ම දක්ෂ B එයා 40ක් හදනවා. ඉතුරු එක්කෙනා 20යි හදන්නේ. තිරිඟු නිෂ්පාදනය ගැන ගත්තොත් මේ හතර දෙනාගෙන් වැඩියෙන්ම දක්ෂ A. තිරිඟු හදන්න. තිරිඟු හදනවා එයා 400ක්. ඉතුරු වෙච්ච තුන් දෙනාගෙන් වඩාත්ම දක්ෂ B 300ක් හදනවා. ඉතුරු වෙච්ච දෙන්නගෙන් වඩාත්ම දක්ෂ C 200යි. ඊළඟ එක්කෙනා 100යි. හතර දෙනාගේ හැකියාව සමානද අසමානද? අසමාන. එතන මෙන්න මේ වගේ රටක මෙන්න මේ ශ්‍රමිකයෝ ඉන්න රටකට අපි කියනවා මොකක්ද? සමජාතීය නොවන සම්පත් තියෙන රටක්. පැහැදිලිද? ඒ වචනේ ඔලුවට දාගන්න. දැන් අපි බලමුද ළමයි මේ රටේ නිෂ්පාදන හැකියාව මායන් වක්‍රය අඳින්න කලින් නිෂ්පාදනය ඇඟලුම් නිෂ්පාදනයේ ඉහළ යන ආකාරයේ ලේඛනයක් නිර්මාණය කළා කලින් වගේ. එහෙනම් මම මේව ගන්නම් මුලින්ම ළමයි. මම මුලින්ම ගන්න ළමයි භාණ්ඩ වර්ග දෙකයි. බලන්න මොනවද මේ භාණ්ඩ වර්ග දෙක? එකක් තමයි මොනවද? ඇඟලුම්. අනික එක තිරිඟු. මම පොඩ්ඩක් බෙදන්නම් පස්සේ අපි මේක බලමු සාකච්ඡා කරමු. ආරම්භක අවස්ථාවේදී ශ්‍රමිකයෝ හතරක් ඉන්නවා නේද? ABCD හතරම. අපි ගමු ළමයි ABCD හතර දෙනාම මොන පැත්තේ ඉන්නවද? තිරිඟු පැත්තේ. හතරම තිරිඟු පැත්තේ ඉඳලා තිරිඟු කොච්චරක් හදයිද? A 400යි B 300යි 700යි C 200යි 900යි D 100යි 1000. තිරිඟු කීයද? 1000යි. ඇඟලුම් එකක්වත් හදනවද? නැහැ. පැහැදිලි? දැන් මට කියන්න අපි ඇඟලුම් නිෂ්පාදනයේ ඉහළ නම් වන්න නම් අර තිරිඟු ෆැක්ටරිය ඇතුලේ ඉන්න ශ්‍රමිකයෝ හතර දෙනා ගෙන් එක එක්කෙනා ඇඟලුම් කර්මාන්තයේ පැත්තට ගේන්න ඕනිනේ. A ගෙනාවොත් A කීයක් ඇඟලුම් හදයිද? 20යි. B ගෙනාවොත් B කීයක් හදයිද? 40යි. C ගෙනාවොත් C කීයක් හදයිද? 60යි. D ගෙනාවොත් D කීයක් හදයිද? 80යි. මං අහන ප්‍රශ්නේ මුලින්ම ගේන්නේ Aද Bද Cද Dද? කලින් එකේ ප්‍රශ්නයක් නෑ. ඇයි? හතර දෙනාගේම හැකියාව එක හා සමාන නිසා A ගෙනාවත් B ගෙනාවත් C ගෙනාවත් D ගෙනාවත් එකයි. නමුත් දැන් අපි ඇඟලුම් නිෂ්පාදනයේට වඩාත්ම දක්ෂතම ශ්‍රමිකයා කවුද? D. Dව ගේනවා ළමයි මේ පැත්තට. එහෙනම් D මේ පැත්තට ආවා. ඒ පැත්ත ඉතුරු වෙලා තියෙන්නේ A B C. D ඇඟලුම් කොච්චරක් හදනවද? ළමයි D ඇඟලුම් 80යි හදන්නේ. ABC තුන් දෙනා එක්ක එකතු වෙලා තිරිඟු හදනවා ළමයි. කීයද? 900ක්. හරි. දැන් ABC තුන් දෙනා ඉතුරු වෙලා ඉන්නවා. මේ තුන් දෙනාගෙන් ඇඟලුම් හදන්න වඩාත්ම දක්ෂ ABC තුන් දෙනා නේ පැත්තේ ඉන්නේ. කවුද දක්ෂ? 20යි 40යි 60යි තුන් දෙනාගෙන් වඩාත්ම දක්ෂ C. එහෙනම් අපි දැන් Cව මෙහෙට ගෙනාවොත් ඔන්න බලන්න. C ඇඟලුම් හදනවා. Dත් ඇඟලුම් හදනවා. ඉතුරු වෙච්ච කවුද? A සහ B දෙන්න මොනවා හදනවද? තිරිඟු හදනවා. A B දෙන්න තිරිඟු හදනවා ළමයි. 400 700 CD දෙන්න ඇඟලුම් හදනවා 80යි 60යි 140ක්. දැන් AB දෙන්න ඉතුරු වෙලා ඉන්නවා. A දෙන්නගෙන් කවුද ළමයි දක්ෂ? මෙයා 20යි මෙයා 40යි. එහෙනම් කවුද? B. එහෙනම් මෙහෙට ගේනවා ළමයි B C D තුන් දෙනාම ඇඟලුම් තිරිඟු හදන්නේ විතරයි. B C D තුන් දෙනා 80යි 60යි 40යි කීයද? 180ක් හදනවා. මේ පැත්තේ A විතරක් හදනවා ළමයි කීයද? 400ක්. එහෙනම් මම අන්තිම තුරුම්පුව ඉතුරු වෙලා ඉන්නේ A. ඒවත් මෙහෙට ගෙනාවහම
A B C D හතරම හදනවා. මේ පැත්තේ තිරිඟු හදන්න කවුරුත් නැහැ. හතරම එකතු වෙලා හතර දෙනාම කීයක් හදනවද? 200ක් හදද්දි මේ පැත්තේ එක්කෙනෙක්වත් හදන්නේ. පැහැදිලි? right මම හැකියාමයි බඳින්න ඕනි නිසා මුලින්ම මෙන්න මේ විදිහට පෙන්වන්න A කියන්නේ. හැකියාමයි බඳින්න සංයෝග ටික ලකුණු කරන්න එපා. හැකියාමයි මෙන්නේ. එහෙනම් මේ තියෙන ළමයි මෙන්න A සංයෝගය බලන්න. මේ තියෙන A සංයෝගය. මේ තියෙන්නේ මොන සංයෝගයද? B සංයෝගය. මේ තියෙන්නේ C සංයෝගය. මේ තියෙන්නේ D සංයෝගය. මේ තියෙන්නේ E සංයෝගය. A සංයෝගයේදී ඇඟලුම් බිඳුවයි තිරිඟු කීයද? කියන්නේ ඇඟලුම් බිඳුවයි තිරිඟු කීයද? 1000යි. B සංයෝගයේදී ඇඟලුම් 80යි තිරිඟු කීයද? 900යි. ළමයි අපි බලමුද ඇඟලුම් කීයකින්ද වැඩිලා තියෙන්නේ? ඇඟලුම් 80කින් වැඩි. තිරිඟු කීයකින්ද අඩු වෙලා තියෙන්නේ? 100කින් අඩු. B සිට C ට යද්දී ඇඟලුම් කීයකින්ද වැඩි? ඇඟලුම් 60කින් වැඩි. තිරිඟු කීයකින්ද? 900 ඉඳන් 700 වෙනකම් 200කින් අඩුයි. ඔය විදිහට පෙන්නන්නම් මම. C සිට D ට යද්දී ඇඟලුම් කීයකින්ද? 140 ඉඳන් 180 වෙනකම් 40කින් වැඩි. හැබැයි තිරිඟු 700 ඉඳන් 400 වෙනකම් 300කින් අඩුයි. හැම වෙලේම සමානයි කියන්න බෑ. නමුත් අපි ආස්තිප්‍රය හොයද්දි බලමු මොකද වෙන්නේ කියලා. D සිට E ට යද්දී ඇඟලුම් 120 ඉඳන් 200 වෙනකම් 20කින් වැඩි. තිරිඟු 400කින් අඩුයි. දැන් පැහැදිලිද? ළමයි මෙන්න මේ කියන ලේඛනයේ තියෙන තොරතුරු ටික අරන් අපි මොකක් හදනවද? හැකියාමායම අදිනවා. එහෙනම් බාන්න මං හැකියාමායම අදින හැටි. right ඔයාලට උදව් කරන්නම් මං බලන්න. මේ තමයි ලේඛනයේ තියෙන තොරතුරු මුලින්ම මේ සමජාතිය නොවන සම්පත් ටික. මේ අංක 2ට ගත්තේ මම ලේඛනේ. දැන් මම අංක 3ට ගන්න හදන්නේ මොකද්ද? හැකියාමාය. දැන් මම හැකියාමායම ගැන කියද්දි අපිට භාණ්ඩ වර්ග දෙකක් හම්බුණානේ. ළමයි කියන භාණ්ඩ වර්ග දෙක මොනවද? කියන්නේ භාණ්ඩ වර්ග දෙක ඇඟලුම් සහ තිරිඟු. සාමාන්‍යයෙන් මම ඔයාලට කලින් එකේදී කියලා දුන්න ළමයි අක්ෂ දෙක තියෙනවානේ x අක්ෂය y අක්ෂය කියලා. හරි. එහෙම නැත්නම් තිරස් අක්ෂය සිරස් අක්ෂය කියලා. එතකොට ඒ අක්ෂ දෙකට යොදාගද්දි නිශ්චිතව අපිට භාණ්ඩ පිළිබඳ අදහසක් දෙන්න පුළුවන්ද? බෑ. පැහැදිලිද? එතකොට අපි සාමාන්‍යයෙන් ගත්තොත් ළමයි ගණිතයේදී මේකට x අක්ෂය මේකට y අක්ෂය එහෙම නැත්නම් මේකට ඕනනම් y අක්ෂය x අක්ෂය එහෙම අපිට තිබ්බ ගණිත මේ පැත්තේදී ප්‍රධාන වශයෙන් යම්කිසි සම්බන්ධයක්. හැබැයි මතක තියාගන්න අපි x භාණ්ඩ y භාණ්ඩනේ භාණ්ඩ දෙකක් ගැනනේ කතා කරන්නේ මෙතනදී. එහෙනම් එතනදී අපි කතා කරන්නේ x භාණ්ඩ y භාණ්ඩ ගැන නම් මෙහෙට x භාණ්ඩ දාලා මෙහෙට y භාණ්ඩ දාන්නත් පුළුවන්. මෙහෙට y භාණ්ඩ දාලා මෙහෙට x භාණ්ඩ දාන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපේ පැහැදිලි කිරීම ලේසි කරගන්න අපි මොකද්ද කරන්නේ ළමයි? නිෂ්පාදනයේ වැඩි වෙන භාණ්ඩය තිරස් අක්ෂයට දානවා. නිෂ්පාදනයේ වැඩි වෙන භාණ්ඩය මොකද්ද කියන්නේ? නිෂ්පාදනයේ වැඩි වෙන භාණ්ඩය මොකද්ද? නිෂ්පාදනයේ වැඩි වෙන භාණ්ඩ මේකේ හැටියට ගත්තොත් මොනවද? ඇඟලුම්. එහෙනම් මම මේ ලේඛනයේ පහළට ගන්නවා කාවද? ඇඟලුම්. එහෙනම් උඩට මම ගන්නම් කාවද? තිරිඟු. right. ළමයි අපි ඇඟලුම් අක්ෂය දිහා බැලුවොත් මෙන්න බලන ලේඛනේ ඇඟලුම් උපරිම කීයට යනවද? 200ට යනවා ළමයි. 80 140 180. තිරිඟු අක්ෂය ගත්තොත් 1000ට යනකම් යනවා. එහෙමනේ? එහෙනම් අපි ඇඟලුම් අක්ෂය ගමු ළමයි මේ විදිහට. 200ට යනකම් ගමු අපි 40 80 120 160 මේක තව චූට්ටක් දික් කරන්න ළමයි. 120 160 200 මම ලකුණු කරන්න 40 80 120 160 200 පරිමාණයට ගන්න. උඩට ගත්තොත් තිරිඟු අක්ෂය 200 ගානේ 200 400 600 800 1000 පරිමාණයට ගන්න. එතකොට 1000 800 600 400 200 right අපි ලකුණු කරමුද? right එහෙනම් අපි බලමු මෙහෙම. හරි. A සංයෝගය ළමයි A සංයෝගය ඇඟලුම් බිඳුවයි තිරිඟු 1000යි.
ඇඟලුම් බිඳුවයි තිරිඟු 1000යි. මේක මොකද්ද සංයෝගය? A. B සංයෝගය ඇඟලුම් 80යි තිරිඟු 900යි. ඇඟලුම් 80යි තිරිඟු 900යි. තිරිඟු 900 ළමයි මෙන්න මෙහෙම ඉන්නේ. ඇඟලුම් 80 මම මෙතන ඉඳන් පෙන්නන්න. C සංයෝගය ඇඟලුම් 140යි තිරිඟු 700යි. ඇඟලුම් 140යි කියන්නේ 120යි 160යි අතරේ. 700යි කියන්නේ මෙතන තිරිඟු වල 800යි 600යි අතරේ. D සංයෝගය ඇඟලුම් 180යි තිරිඟු 400යි. 180යි කියන්නේ 160යි 200යි අතරේ 400යි. E සංයෝගය ඇඟලුම් 200යි තිරිඟු 0යි. right යා කරා. ළමයි මෙන්න මෙහෙම හැඩයක් එනවද? ඔව් මේ ටික ඇඳලා යා කරාම මෙහෙම හැඩයක් එනවා ළමයි. මේ හැඩයට අපි කියන ලස්සන වචනයක් මූලයට අවතල කියන්නේ වචනේ මූලයට අවතල හැකියා මායිමක්. එහෙනම් මම දැන් අදහසක් දෙන්න. සමජාතීය නොවන සම්පත් තියෙනවනම් ඒ රටේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මොන අවතලද? මූලයට අවතල හැඩයක් ගන්න. පැහැදිලිද? මූලයට අවතල හැකියා මායිමක් කිව්වහම මෙන්න මේ වගේ හැඩය ගන්න. දවා මේක ඇඳලා බැලුවාම ඔයාලට තනියම ඇඳාම තේරෙනවා යකෝ මේකේ මූලයට අවතල හැඩයක් එන්නේ. ඒක තමයි කියන්නේ මේ හැඩේ සම්බන්ධව සහ මේකේ ආවස්තික පිරය සම්බන්ධව දැනගන්න ඕනේ. දැන් ඔයාලට මම කලිනුත් මතක් කරා ළමයි ආවස්තික පිරය කියලා සංකල්පයක්. මට කියන්නකෝ ආවස්තික පිරවැය අපි හැකියා මායිම ඇසුරෙන් කතා කරද්දී කොහොමද කතා කරන්නේ? කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මොන ආවස්තික පිරවැයද? මුළු ආවස්තික පිරවැය. අනික එක මොන ආවස්තික පිරවැයද ළමයි? ආන්තික ආවස්තික පිරවැය. මුළු ආවස්තික පිරවැය කියන්නේ මොකටද? කියන්න. ළමයි මුළු ආවස්තික පිරවැය කියලා කියන්නේ ඇඟලුම් හදන්න කැප කරන තිරිඟු ගානට. ලේඛනයට එන්න බලන්න ලේඛනය දිහා. හරි. ඇඟලුම් 0 ඉඳන් 80 වෙනකන් කීයකින් වැඩිද? 80කින්. A සිට B යද්දි. A සිට B යද්දි. තිරිඟු 1000ක් තිබ්බ එක 900 වෙනකන් කීයකින් අඩුයිද? 100කින්. එහෙනම් ළමයි A සිට B ඔන්න බලන්න A සිට B A සිට B යද්දි ඇඟලුම් නිෂ්පාදනයේ ආවස්තික පිරවැය කියන්නේ නිෂ්පාදනයේ වැඩි වෙන බාණ්ඩ නේද අපි ආවස්තික පිරවැය හොයන්නේ. ඔව්. ඇඟලුම් නිෂ්පාදනයේ ආවස්තික පිරවැය කියන්නේ ඇඟලුම් 0 ඉඳන් 80 වෙනකන් 80ක් හදන්න කැප කරපු මොනවා ප්‍රමාණයද? තිරිඟු ප්‍රමාණය. අන්න ඒක තමයි අපි කියන්නේ මොන ආවස්තික පිරවැයද? මුළු ආවස්තික පිරවැය. එහෙනම් ඇඟලුම් 100ක් 80ක් හදන්න කැප කරපු තිරිඟු 100 තමයි මොන ආවස්තික පිරවැයද? මුළු ආවස්තික පිරවැය. හැබැයි ආන්තික ආවස්තික පිරවැය කියන්නේ මොකටද ළමයි? A සිට B යද්දී ඇඟලුම් එකක් හදන්න තිරිඟු කොච්චරක් කැප කරාද? එහෙනම් අපි දැන් හොයන්න යන්නේ ළමයි මොන ආවස්තික පිරවැයද? ආන්තික ආවස්තික පිරවැය. එහෙනම් මම මෙන්න මෙතන මාතෘකාව දාගන්න යට කොටස මකලා ආන්තික ආවස්තික පිරවැය මොනවා කියලාද ළමයි? බලන්න මේ පැත්තට. ආන්තික ආවස්තික පිරවැය මොනවද? ඇඟලුම්. මම කලින් කොටසේ කියලා දුන්නේ අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න කලින් ඔබ අනිවාර්යෙන් 15 වෙනි වීඩියෝ එක බලන්නම ඕනේ. ඒකත් මේකයි දෙක එකට තියෙන්නේ. right ළමයි ආන්තික ආවස්තික පිරවැය අපි හොයන්නේ කාගේද? ඇඟලුම් වල. සාමාන්‍ය ඇඟලුම් වල ආන්තික ආවස්තික පිරවැය හෙව්වොත් හොයන්න පටන් ගන්නෙ කොතනින්ද? ඇඟලුම් නිෂ්පාදනයේ බිඳුවක් වෙන තැන. ඇඟලුම් නිෂ්පාදනයේ බිඳුවක් වෙන්නේ කොතනද? ඒ සංයෝගය.
ඒ අවස්ථාවේදී තමයි ඔන්න පළවෙනි එක. එතනදී අපිට ලියන්න පුළුවන් ඇඟලුම් හදනවද? නැහැ. ඇඟලුම් නිෂ්පාදනයේ බිඳුවයි කියන්නේ ඇඟලුම් හැදුවොත් නේ අවස්තික පිරවැය තියෙන ඇඟලුම් හදන එකේ අවස්තික පිරවැය තිරිඟු වලින් කියන්නේ. ඇඟලුම් නිෂ්පාදනයක් නැහැ කියන්නේ ඇඟලුම් වල ආන්තික අවස්තික පිරවැය තියෙනවද? නැහැ. එහෙනම් ඇඟලුම් නිෂ්පාදනයේ ආන්තික අවස්තික පිරවැය ශූන්‍යයි. ඇඟලුම් නිෂ්පාදනයේ මොනවා වෙන තැනද? බිඳුවක් වෙන තැන. එහෙනම් මෙන්න බලන්න. ඒ අවස්ථාවේ මම ලියනවා ඇඟලුම් නිෂ්පාදනය ශූන්‍ය වන බැවින් ඇඟලුම් වල ආන්තික ආවස්තික පිරිවැයද ශූන්‍ය වේ. ඇඟලුම් නිෂ්පාදනය ශූන්‍ය වන බැවින් ඇඟලුම් වල ආන්තික ආවස්තික පිරිවැයද ශූන්‍ය වේ. right? දැන් උතන ඉඳන් මම ඕක හදාගෙන කරගෙන යන්න ඉස්සරහට A සිට B ට නම් ඒනේ දැන් කතා කරනවා මම A සිට B ට. right A සිට B ට යද්දි ළමයි නිෂ්පාදනය වැඩි වෙන්නේ කාගේද? ඇඟලුම් වල. එහෙනම් මම සමීකරණය ගන්නම් කහ පාටින්. ඇඟලුම් වල නම් ආවස්තික පිරවැය හොයන්නේ මට කියන්න ඔයාගේ සූත්‍රය ආවස්තික පිරවැය හොයන සූත්‍රය. ආවස්තික පිරවැය සමානයි යටට කැප වැඩි කළ නිමැවුම උඩට කැප කළ නිමැවුම. එහෙනම් මම ඇඟලුම් වල ආන්තික ආවස්තික පිරවැය හොයනවා නම් මම ඔයාලට කියලා දුන්න කෙටි ක්‍රමයක් හොයන එක යටට දාන්න. අපි හොයන්නේ ඇඟලුම් වල ආවස්තික පිරවැය නම් ඇඟලුම් වලගේ යටට දාන්න අනික් එක්කෙනාගේ යටේ උඩට දාන්න. බැලලා අපි තිරිඟු වල ආවස්තික පිරවැය හොයනවා නම් තිරිඟු යටට දාලා ඇඟලුම් උඩට දාන්න. පැහැදිලි? අයින ඇඟලුම් වල ආන්තික ආවස්තික පිරවැය සමානයි යටට ඩෙල්ටා ඇඟලුම් උඩට ඩෙල්ටා තිරිඟු. ආදේශ කරමු. ආදේශ කළා බලමු. හොඳ දෙයක් මෙතන මේක අපි ආවට ගියාට හදන්න බෑ. ළමයි පොඩ්ඩක් බලන්න බෝඩ් එක දිහා. A කියන්නේ මෙතනනේ. A කියන අවස්ථාවේ ඉඳන් B කියන අවස්ථාවට යද්දී ඇඟලුම් කීයකින්ද වැඩි? 80කින්. තිරිඟු කීයකින්ද අඩු? 100 ඉඳන් 900 වෙනකන් 100කින්. එහෙනම් මෙන්න බලන්න ඇඟලුම් නිෂ්පාදනයේ වෙනස ඇඟලුම් ධන 80යි. තිරිඟු නිෂ්පාදනයේ වෙනස තිරිඟු ඍණ 100යි. හැම වෙලෙම සමාන වෙන්නේ නෑ මේකේ. ඒකයි තියෙන විශේෂත්වය. පැහැදිලිද? එහෙනම් 100 බෙදීම 80 කියන්නේ ළමයි ඍණ 1.25යි තිරිඟු. ඔන්න බලන්න. මේකේ තේරුම මොකද්ද? කියන්නේ මේකේ තේරුම A සිට B ට යද්දි ඇඟලුම් එකක් හදන්න තිරිඟු කිලෝ 1.25ක් කැප කරනවා. කලින් දන්නවා ඇඟලුම් 80ක් හදන්න තිරිඟු 100ක් කැප කරා. මං කියන්නේ ඇඟලුම් එකක් හදන්න කැප කරන තිරිඟු ගාන. right ඔය විදිහට මම ගන්නම් මෙතන ඉන්නේ නෑ පහලට. මේ විදිහට B සිට C ට. B සිට C ට ගියොත් ළමයි මොනවද තියෙන්නේ? ඇඟලුම්. ඇඟලුම් සමානයි යටට සූත්‍රය ඩෙල්ටා ඇඟලුම් උඩට ඩෙල්ටා තිරිඟු. right ඇඟලුම් නිෂ්පාදනයේ B සිට C ට යද්දී ඇඟලුම් නිෂ්පාදනයේට මොකද වෙන්නේ? බලන්න ලේඛනයේ දිහා. right B අවස්ථාවේදී ඇඟලුම් 80යි C අවස්ථාවේදී ඇඟලුම් 140යි. B ඉඳන් C ට යද්දී ඇඟලුම් කීයකින් වැඩිද? 60කින් වැඩි. තිරිඟු කීයකින් අඩුයිද? 200කින් අඩුයි. එහෙනම් ඇඟලුම් ධන 60යි තිරිඟු ඍණ 200යි. B සිට C ට යද්දී ඇඟලුම් ධන 60යි තිරිඟු ඍණ 200යි. පැහැදිලි? තේරුණාද? එහෙනම් අපි ආවස්තික පිරවැය හෙව්වොත් කොහොමද එන්නේ ළමයි? ඒ කියන්නේ අපිට 200 බෙදන්න වෙනවා 60යි. ඒ කියන්නේ 3.33ක් එන්නේ. මම මේකේ තේරුම කියන්නේ මේකේ තේරුම තමයි B සිට C ට යද්දී ඇඟලුම් එකක් හදන්න තිරිඟු කීයද? 3.3ක් කැප කරන්නේ. හැබැයි මුළු ආවස්තික පිරවැය ඇඟලුම් 60ක් හදන්න තිරිඟු 200ක් කැප කරනවා. එහෙනම් ඔය විදිහට මම ගන්නම් ළමයි C සිට D ට. C සිට D ට යද්දී ළමයි මෙන්න නිෂ්පාදනයේ වැඩි වෙන්නේ කාගේද? ඇඟලුම් වල. එහෙනම් ඇඟලුම් වල ආන්තික ආවස්තික පිරවැය හෙව්වොත් යටට ඩෙල්ටා ඇඟලුම් උඩට ඩෙල්ටා තිරිඟු. right අපි බලමු ලේඛනයට ඇවිල්ලා. බලමු ලේඛනේ. right මට කියන්න ළමයි C ඇඟලුම් 140යි තිරිඟු 700යි. D ඇඟලුම් 180යි තිරිඟු 400යි.
C සිට D ට යද්දී ඇඟලුම් 40කින් වැඩි වෙලා තිරිඟු කීයකින් 300කින් අඩුයි. ඇඟලුම් ධන 40යි තිරිඟු ඍණ 300යි. උත්තරේ 30 බෙදීම 4. 300 බෙදීම 40 කියන්නේ 30 බෙදීම 4 කියන්නේ 7.5. ඍණ 7.5යි මොනවද ළමයි? තිරිඟු. තේරුණා? දැන් ඔයාලට තේරෙනවා ඇඟලුම් එකක් හදන්න කැප කරන තිරිඟු ප්‍රමාණය එන්න මොනව වෙනවද? වැඩි වෙනවා. පැහැදිලි? right. එහෙනම් ඔහොම බලන්න අවසාන අවස්ථාව D සිට E ට. D සිට E ට ගියොත් මේ අපි කතා කරන්නේ මොනව ගැනද? ඇඟලුම් ගැන. ඇඟලුම් සමානයි සමීකරණ. ඇඟලුම් වල අවස්ථි ප්‍රය වෙනවනේ යටට ඩෙල්ටා ඇඟලුම් උඩට ඩෙල්ටා තිරිඟු. ඇඟලුම් බලමු මෙතනට ඇවිල්ලා අවසාන අවස්ථාව. D සිට E ට යද්දී ඇඟලුම් 180 ඉඳන් 200 වෙනකන් කීයකින්? 20කින් වැඩි. තිරිඟු 400 ඉඳන් 0 වෙනකන් කීයකින්? 400කින් අඩු. එහෙනම් ඇඟලුම් ධන 20යි තිරිඟු ඍණ 400යි. උත්තරේ 400 බෙදීම 20 කියන්නේ ඍණ 20යි. මොනවද ඍණ 20? තිරිඟු. ළමයි ඔන්න වෙච්ච දේ. ඇඟලුම් එකක් හදන්න කැප කරන තිරිඟු ප්‍රමාණය එන්න මොනවා වේගෙන යනවද? වැඩි වේගෙන යනවා. පැහැදිලිද? මේ තමයි අපි කතා කරන ආන්තික අවස්ථික පෙරය ඇඟලුම් වල. රයිට්. දැන් එහෙනම් අපි යමු නෝට් එකට. දැන් අපේ නෝට් එකට ආවම බලමු අපි මාතෘකාව. මූලයට අවතල නිෂ්පාදන හැකියාව මායිමක් ගොඩ නැගීම. මම කියන්න. පහත දැක්වෙන්නේ ශ්‍රමිකයන් 4 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රම බලකායක තොරතුරු වේ. ශ්‍රමිකයන් 4 දෙනාගේ හැකියාවන් එකිනෙකට වෙනස් වන අතර ඇඟලුම් නිෂ්පාදනයේ වඩාත්ම දක්ෂතම ශ්‍රමිකයා D වන අතර ඔහු ඇඟලුම් නිපදවන්නේ නම් එකක 80ක් නිපද. අපි අර කතා කරපු උදාහරණ. පිළිවෙලින් C B A ඇඟලුම් නිෂ්පාදනයේ දක්ෂ ශ්‍රමිකයින් වේ. තිරිඟු නිෂ්පාදනයේ වඩාත්ම දක්ෂතම ශ්‍රමිකයා A වන අතර ඔහු තිරිඟු නිපදවන්නේ නම් ඒකක කීයක්ද? 400ක් නිපදවයි. දක්ෂම කෙනා තිරිඟු හදන්නේ A. පිළිවෙලින් B C D තමා තිරිඟු නිෂ්පාදනයේ දක්ෂතාවයේ තියෙන ශ්‍රමිකයෝ. ශ්‍රමිකයන්ගේ හැකියාව එකිනෙකට වෙනස් වන බැවින් සමජාතීය නොවන නිෂ්පාදන සම්පත් ලෙස හඳුන්වයි. පහත දැක්වෙන්නේ එම ශ්‍රමිකයන් 4 දෙනා යොදාගෙන ඇඟලුම් නිෂ්පාදනයේ ඉහළ නංවන ආකාරය. right. ඔයා මෙතන තියෙනව නේද මූණු 4. මේ 4 එහෙම මේ විදිහට තියෙද්දි එහා පැත්තේ පිටු අංක 2ට ගිහිල්ලා right පුංචි වාක්‍යයක් දාන්න ලියන්න කලින් right මෙම ශ්‍රමිකයන් 4 දෙනා යොදාගෙන ඇඟලුම් නිෂ්පාදනයේ ඉහළ නංවන ලේඛනය පහතින් දැක්වේ කියලා මෙන්න මේ ලේඛනය ගන්න ඕනි ළමයි. හරි. ඔයා පිටුව මේක මේ විදිහට ගන්නම්කෝ. ඔයා පිටුව මම පොතේ පිටුවට ආවොත් එහෙම ඔයා පොතේ පිටුව මේ විදිහට දෙකට බෙදන්න ටියුට් එක. දෙකට බෙදලා මෙහෙම දෙකට බෙදාගෙන ඉවර වෙලා එක පැත්තකට ඇඟලුම් අනිත් පැත්තට තිරිඟු දාන්න. හරි. දාගෙන ඇඟලුම් 0යි තිරිඟු 1000යි. වෙනම පාටක් අරගන්න. ඒ පාටින් වෙනම මූණු ටික පෙන්වන්න. මොකද සේවා නියුක්තිය කියන්නේ මේ මූණු ටික. හරි. ඒ අවස්ථාව මේ තියෙන්නේ B අවස්ථාව මේ තියෙන්නේ. එතකොට ඒ මූණු මේ පැත්තේ 4 දෙනාම ඒ අවස්ථාවේදී 4 දෙනාම තිරිඟු පැත්තේ B අවස්ථාවට ගියාම D ඇඟලුම් පැත්තේ ABC තිරිඟු පැත්තේ C අවස්ථාවට ගියාම CD දෙන්නම ඇඟලුම් පැත්තේ AB දෙන්නම තිරිඟු පැත්තේ ওই විදිහට ගියාම අවසානයේදී 4 දෙනාම ඇඟලුම් හදනවා එක්කෙනෙක්වත් තිරිඟු හදන්නේ නැහැ. පැහැදිලි? ඒතර මේ කෙලවරට ගන්න ළමයි රතු පෑනෙන් ABCDE කියන සංයෝග ටික පිළිවෙලට. ඒතර මේ තියෙන ළමයි ඇඟලුම් නිෂ්පාදනයේ ඉහළ නංවන මොකක්ද? ලේඛනය. මෙන්න මේ ලේඛනේ සම්පූර්ණ හදාගත්තට පස්සේ පුංචි වාක්‍යයක් දාලා මොකද්ද? මෙම ලේඛනයේ ඇතුළත් තොරතුරු ප්‍රස්ථාරගත කළ විට නිෂ්පාදන හැකියාව මායෙන් වක්‍රය නිර්මාණය වේ. ලියන්න. ඒක ලියලා ඉවර වෙලා ඔයා එන්න ඕනේ මේ හැකියාව මායි වඳින තැනට. හරි. ඔයාට ඉඩ තියෙනවා. ඔයා මොකද්ද කරන්න ඕනේ? අක්ෂ දෙක ගන්න ඇඟලුම් සහ තිරිඟු විදිහට ඇඟලුම් අක්ෂයලම ඔයා මැනලා ගන්න. සෙන්ටිමීටර වලින් ගත්තොත් සෙන්ටිමීටර 2ක් හෝ 3ක් 40 විදිහට ගත්තොත් 40 80 120 160 200ට යනකම් මේ විදිහට අරගන්න. ඊට පස්සේ උඩට ගත්තොත් තිරිඟු නිෂ්පාදනය තිරිඟු 18 යනකම් උපරිම යන නිසා 200 400 600 800 1000 ගන්න සෙන්ටිමීටර 2ක් හෝ 3ක් 200 විදිහට.
ඒතර ওই විදිහට මුලින් අක්ෂ දෙක ලකුණු කරගෙන සංයෝග ටික ලකුණු කරන්න. ඇඟලුම් බිඳුවේදී තිරිඟු 1000යි. මේක A. ඇඟලුම් 80ේදී තිරිඟු 900යි. මේක B. ඇඟලුම් 140ේදී තිරිඟු 700යි. මේක C. ඇඟලුම් 180ේදී තිරිඟු 400යි. මේක D. ඇඟලුම් 200ේදී තිරිඟු 0යි. මේක E. මේ සංයෝග ටික වක්‍රයේ මත ලකුණු කරලා ඒ සංයෝග යා කරාම ලස්සන්ට ඇඳිනවා මූලයට අවතල හැකියාමයි. පැහැදිලිද? මේක ඇඳලා මේ සංයෝග ලකුණු කරලා ඔයා වෙනමම ඊතල ටිකක් ගන්න මේ විදිහට පහළට. හරි. එතකොට මේ විදිහට පහළට ගන්න මේ විදිහට ඊතල ටිකක් ওই ටික අරන් ඉවර කරන්න. ඊට පස්සේ ඔන්න ඔත්තන්ට පස්සේ වා හැකියාමයිම ඇඳට පස්සේ දාන්න ඕනේ ළමයි ආන්තික අවස්තික පෙර ඇඟලුම් කියලා මාතෘකාව. මෙන්න මේ මාතෘකාව. පැහැදිලි? මේ මාතෘකාව දාලා අතුපෑනේ මෙහෙම කෙලවරට ගන්න ළමයි මෙන්න මේ අකුර අරගෙන ඊතලයක් දාලා පළවෙනි එකේ ලියනවා මොකද්ද? ඇඟලුම් නිෂ්පාදනය ශූන්‍ය වන බැවින් ඇඟලුම් වල ආන්තික අවස්තික පෙරවැය ශූන්‍ය වේ. ඊළඟට A සිට B ට යද්දී ඇඟලුම් වල අවස්තික පෙරවැය කොහොමද? ඇඟලුම් සමානයි ඩෙල්ටා ඇඟලුම් යටට දැම්ම ඩෙල්ටා තිරිඟු උඩට දැම්ම. ඔය විදිහට ගණනය කරොත් ඇඟලුම් 80කින් වැඩි තිරිඟු 100කින් අඩුයි. ආවස්තික පෙරවැය 1.25 තිරිඟු. B සිට C ට ගියොත් එහෙම ඇඟලුම් වල ආවස්තික පෙරවැය හොයන සමීකරණය දැම්ම. එතකොට ඇඟලුම් 60කින් වැඩි තිරිඟු 100කින් අඩුයි 3.3ක් එනවා තිරිඟු. පැහැදිලි? ඔය විදිහට C සිට D ට ගියොත් ආන්තික අවස්තික පෙරවැය හෙව්වාම ඇඟලුම් 40කින් වැඩි තිරිඟු 300කින් අඩුයි 7.5යි ඇඟලුම් එකක් හදන්න තිරිඟු කැප කරනවා. D සිට E ට ගියොත් එහෙම ඒත් ඇඟලුම් 20කින් වැඩි තිරිඟු 200කින් අඩුයි 400කින් අඩුයි අවසානයේදී ඇඟලුම් එකක් හදන්න තිරිඟු කීයක් කැප කරනවද? 20ක්. මෙන්න මේ ටික තමයි අපි කියන්නේ මොකක් කියලාද? ආන්තික අවස්තික පෙරවැය කියලා ඇඟලුම්. තමයි ওই ටික සේරෝම ලියාගෙන ඉවරයි නා බලන්න. මේ ටික සේරම ඉස්සරහෙන් මොකද්ද? සංගල වරහණක් දාන්න. දාලා ලස්සන වචනයක් තියෙන ඔකට කියන මොන අවස්තික පෙරවැයද? වැඩෙන ආවස්තික පෙරවැය. ඉස්සරහෙන් ලියන්න. ඉස්සරහින් මට ඉඩ නැති හින්දා මම මෙතනට ගත්තේ. එතන සංගල වරහණ දාලා ඉස්සරහෙන් ලියන්න. වැඩෙන ආවස්තික පෙරවැය. පැහැදිලි? එහෙනම් තියරිය කියන්න සමජාතීය නොවන නිෂ්පාදන සම්පත් තියෙන රටක භාණ්ඩ නිෂ්පාදනයේදී ඇති වෙන්නේ වැඩෙන අවස්තික පෙරවැය. වැඩෙන අවස්තික පෙරවැය නිසා හැකියාමායිම මොන හැඩයක් ගනීද? මූලයට අවතල හැඩයක් ගනී. පැහැදිලි? තේරුණා? දැන් ඔය කතා කරද්දි වැඩෙන අවස්තික පෙරවැයට නිර්වචනයක් අපි සාකච්ඡා කරනවා මම දැන් කියන්න. නිෂ්පාදන හැකියා මායින් වක්‍රය මත බලන්න නිෂ්පාදන හැකියා මායින් වක්‍රය මත එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කිරීමට අනෙක් භාණ්ඩය කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් මොනවා වේ නන්ද? වැඩි වේ නම් අපි ඒකට කියනවා මොන අවස්තික පෙරවැයද? වැඩෙන අවස්තික පෙරවැය. පැහැදිලිද? ළමයි ඔය ඍණාගයක් තිබුණා කියලා සමහර හිතනවා ඍණ 1.25ට වඩා ඍණ 3.33 අඩුයි නෑ. මේකෙදි කතා කරන්නේ ළමයි ඍණ කියන එකෙන් අදහස් කරන්නේ ආවස්තික පෙරවැය මේ කැප කරන බව තමයි ඍණ කියන එකෙන් අදහස් කරන්නේ. දැන් අපි මේකෙන් අදහස් කරන්නේ ඍණ කියන එකෙන් කැප කරනවා. තිරිඟු 10ක් තිරිඟු 1.25ක් කැප කරනවා. තිරිඟු 3.33ක් කැප කරනවා. හරි. හැබැයි කැප කරන ගාණ එන්න වැඩි වෙනවා. ඒකට අපි කියන්නේ වැඩෙන අවස්තික පෙරවැය ඉහළ යාම කියලා. පැහැදිලිද? එතකොට මෙන්න මේ ටික සේරම දාගෙන අවසන් කරනවා. ඊට පස්සේ ළමයි මාතෘකාවක් ලියන්න මේක යටි. හැකියා මායිමේ ඉහළ සිට පහළට වරහන් ඇතුලේ දාන්න. එනම් A සිට E දක්වා වරහන් වහන්න. ගමන් කරන විට නිෂ්පාදනයට සේවා නියුක්තියට සහ ආවස්තික පෙරවැයට ඇතිවන බලපෑම. අංක 1 නිෂ්පාදනයට ඇතිවන බලපෑම. 2 සේවා නියුක්තියට ඇතිවන බලපෑම. 3 ආවස්තික පිරිවැයට ඇති වෙන බලපෑම. පැහැදිලි? හරි. ළමයි නිෂ්පාදනයේට මොකද වෙන්නේ කියලා කියන්න පුළුවන්ද? පුළුවන්. මේ බලන්න ලේඛනයේ දිහා. එහෙම නැත්නම් මේ බලන්න හැකියා මායිම දිහා. A සිට B ට යනවා, B සිට C ට යනවා, C සිට D ට යනවා, D සිට E ට යනවා. එන්න කවුද වැඩි වෙන්නේ?
ඇඟලුම් 80යි තිරිඟු 900යි ඇඟලුම් 140යි තිරිඟු 700යි ඇඟලුම් 180යි තිරිඟු 400යි ඇඟලුම් 200යි තිරිඟු 0යි ඇඟලුම් නිෂ්පාදනයේ වැඩි වෙනවා තිරිඟු නිෂ්පාදනයේ අඩු වෙනවා එහෙනම් වාක්‍යයක් දැම්මොත් එහෙම නිෂ්පාදනය පිළිබඳ කොහොමද ඉන්න ඕනේ ළමයි ඈ තිරිඟු නිෂ්පාදනය ක්‍රමයෙන් අඩු වී ඇඟලුම් නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩි වේ. ඇඟලුම් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා තිරිඟු නිෂ්පාදනය කැප කරයි. පැහැදිලි? එහෙනම් පළවෙනි වාක්‍යයේ අර මාතෘකාව දාලා පළවෙනි තරුව අංක 1 පළවෙනි තරුව දාලා ලියන්න ළමයි. තිරිඟු නිෂ්පාදනය ක්‍රමයෙන් අඩු වී ඇඟලුම් නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩි වේ. ඇඟලුම් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා තිරිඟු නිෂ්පාදනය කැප කරයි. පැහැදිලිද? ඔක තමයි අංක 1. right. අංක 2 දෙවෙනි එක කියන්න බලන්න. දෙවෙනි එක ළමයි සේවා නියුක්තිය. සේවා නියුක්තිය කියන්නේ ශ්‍රමිකයෝ කර්මාන්ත අතරේ බෙදලා වෙන් වෙලා ඉන්න විදිය මේකෙන් පෙන්වන්නේ. right. මට ඔයා කියන්නේ මේ අවස්ථාවේදී 4 දෙනා මොන පැත්තේද? තිරිඟු පැත්ත. B අවස්ථාවට යද්දී එක්කෙනෙක් ඇඟලුම් 3 දෙනෙක් තිරිඟු C ට යද්දී දෙන්නෙක් ඇඟලුම් දෙන්නෙක් තිරිඟු D ට යද්දී 3 දෙනෙක් ඇඟලුම් එක්කෙනෙක් තිරිඟු ඊට යද්දි 4 දෙනාම ඇඟලුම්. එහෙනම් මම මේක පෙන්වන්නම් මෙතන. ඒ අවස්ථාවට ගියොත් චූටියට මම දාන්නම් බලන්නලම හැකියාමයි මේ. ඒ අවස්ථාවට ගියොත් 4 දෙනාම තිරිඟු එක්කෙනෙක්වත් ඇඟලුම් හදන්නේ නැහැ. B අවස්ථාවට ගියොත් එක්කෙනෙක් ඇඟලුම් 3 දෙනෙක් තිරිඟු. C අවස්ථාවට ගියොත් දෙන්නෙක් ඇඟලුම් දෙන්නෙක් තිරිඟු. D අවස්ථාවට ගියොත් ළමයි 3 දෙනෙක් ඇඟලුම් එක්කෙනෙක් තිරිඟු. ඊ අවස්ථාවට ගියොත් 4 දෙනාම ඇඟලුම් එක්කෙනෙක්වත් තිරිඟු හදනවද? නැහැ. එහෙනම් ළමයි ඉහළ ඉඳන් පහළට යනකොට මොකද වෙන්නේ? මොන කර්මාන්තයෙන් මොන කර්මාන්තයටද සම්පත් මාරු වෙන්නේ? ළමයි තිරිඟු නිෂ්පාදන කර්මාන්තයෙන් ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තයට සම්පත් මාරු කරනවා. හැබැයි මෙන්න මේ වැදගත් වචනේ ඔළුවේ තියාගන්න. පළමුව වඩා ගැළපෙන සම්පත් මාරු කරන අතර පසුව ගැළපෙන බව ක්‍රමයෙන් අඩුවේ. මුලින්ම අපි ඇඟලුම් හදන්න ගන්නේ ඇඟලුම් හදන්න වඩාම දක්ෂ එකා D. හැබැයි ඊට පස්සේ ගන්න කෙනා එයා තරම් දක්ෂද? ඊට පස්සේ ගන්න කෙනා මේ දෙන්නම තරම් දක්ෂද? නෑ. එහෙනම් පළමුව වඩා ගැළපෙන සම්පත් මාරු කරන අතර පසුව ගැළපෙන බව ක්‍රමයෙන් මොනවා වේද? අඩුවේ. පැහැදිලි? තේරුණාද? එනේ ඊළඟ එක. දෙවෙනි වාක්‍යයේ අවසානයේදී මොකක්ද වෙන්නේ? මොන කර්මාන්තද? ඇඟලුම් කර්මාන්ත සේවා නියුක්තිය සම්පූර්ණයෙන් වැඩි වෙලා තිරිඟු කර්මාන්ත සේවා නියුක්තිය අඩු වෙලා යනවා. එහෙනම් දෙවෙනි එක සේවා නියුක්තිය ගැන වාක්‍ය ලියන්න. මම කියන්න. තිරිඟු නිෂ්පාදන කර්මාන්තයෙන් ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තයට සම්පත් මාරු කරයි. එතනටම රතු පෑනෙන් ලියන්න මේක. එතනටම රතු පෑනෙන් ලියන්න. පළමුව වඩා ගැළපෙන සම්පත් මාරු කරන අතර පසුව ගැළපෙන බව ක්‍රමයෙන් අඩුවේ. හරි සාමාන්‍ය පාටින් එතනටම ලියන්න. දැන් නිල් පාටින් නම් ලියුවේ නිල් පාටින් ආයෙ ලියන්න. අවසානයේදී ඇඟලුම් කර්මාන්තයේ සේවා නියුක්තිය වැඩි වී තිරිඟු කර්මාන්තයේ සේවා නියුක්තිය අඩු වේ. පැහැදිලි? right. අංක 3. එන බාන තුන්වෙනි කරුණ ආවස්තික පෙරවැය. ළමයි ඉහළ ඉඳන් පහළට යද්දී නිෂ්පාදනයේ වැඩි වුණේ කාගේද? ඇඟලුම් වල නේද? හරි බලන්න. එහෙනම් ඇඟලුම් වල නම් නිෂ්පාදනයේ වැඩි වුණේ ආවස්තික පෙරවැයක් ඇති වෙන්නේ කාගේද? ඇඟලුම් වල නේද? එහෙනම් ඇඟලුම් හදන්න කැප කරන තිරිඟු ප්‍රමාණයනේ ආවස්තික පෙරවැය කිව්වේ. එන ඉහළ ඉඳන් පහළට යද්දී මොන නිෂ්පාදනයේ වැඩි වෙනවද? ඇඟලුම් නිෂ්පාදනයේ වැඩි වෙනවා. අනිත් පැත්තට ඇඟලුම් වල මොන ආවස්තික පෙරවැයද? ආන්තික ආවස්තික පෙරවැය එන්න වැඩි වෙගෙන යනවා. තේරුණාද? ඒක නෑ වැඩෙන ආවස්තික පෙරවැය කියන්නේ. එහෙනම් ඒකට අපි වාක්‍යයක් ලියන අන්තිම එක තුන්වෙනි තරුව දාලා ලියන්න මොකක්ද? ඉහළ ඉඳන් පහළට යද්දී වෙන දේ ඇඟලුම් නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩි වන අතර ඇඟලුම් වල ආන්තික ආවස්තික පෙරවැය රතු පෑනෙන් ලියන්න ක්‍රමයෙන් වැඩි වේ. පැහැදිලි? දැන් තේරුණාද? right. ඕක තමයි
ඉහළ ඉඳන් පහළට යද්දී නිෂ්පාදනයට, සේවා නියුක්තියට සහ ආවස්තික පෙරට ඇති වෙන බලපෑම. දැන් ළමයි අපි බලමු මේ හැකියා මායිමේ පහළ ඉඳන් ඉහළට යනකොට මොකද වෙන්නේ කියලා. රයිට්. ඔයා මුලින්ම මේක රතු පෑනෙන් නම් ඊතල ටික ඉහළ ඉඳන් පහළට දැම්මේ. ඔයා වෙන පෑනක් ගන්න. වෙන පාටක් ගන්න. අරගෙන පහළ ඉඳන් ඉහළට දාන්න ඊතල ටික. E සිට D ට, D සිට C ට, C සිට B ට, B සිට A ට. පැහැදිලි? මෙන්න මේ විදිහට ඊතල ටික දාලා ඉවර වෙලා මම දැන් ඔයාලට කතා කරන්න යන්නේ ළමයි. මෙන්න මේ හැකියා මායිමේ කොහේ ඉඳන් කොහෙටද? පහළ ඉඳන් ඉහළට යද්දි මොකද වෙන්නේ? මුලින්ම අපි බලමු මෙහෙම. රයිට්. බලන්න බෝඩ් එක දිහා. මුලින්ම ළමයි මම මේ ලේඛනේ දැනට තියෙන ටික මකන්නේ මට වෙනස් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ වෙනස් කරන්න යන්න එපා. ඔයගොල්ලෝ මේක තියෙන එක එහෙම්මම මේ විදිහට තියෙද්දි බලන්න. දැන් මම ඔන්න බලන්න ලේඛනේ. පහළ කියන්නේ E නේ. E ඉඳන් D ට යද්දි මොකද වෙන්නේ? තිරිඟු වැඩි 400කින් ඇඟලුම් අඩුයි 20කින්. D සිට C ට යද්දි මෙතන තිරිඟු වැඩි 400 නම් 300කින් 700ට ඇඟලුම් අඩුයි. C සිට B ට, B සිට A ට මේ කහ පාටින් පෙන්නලා තියෙන පහළින් ඉඳන් ඉහළට යනවා. ඒ හැම වෙලාවකම මොනවා වැඩි වෙලා මොනවා අඩු වෙනවද? තිරිඟු වැඩි වෙලා ඇඟලුම් අඩු වෙනවා. ලේඛනයට එන්න. බලමු ලේඛනේ. මම මේක පෙන්නන්නම් ළමයි ලේඛනේ මකලා. හරි. ඊ අවස්ථාවේදී තිරිඟු බිඳුවයි ඇඟලුම් 200යි. E සිට D ට ගියොත් තිරිඟු 400ක් වෙලා. එහෙනම් ඕගොල්ලෝ හදන්න එපා. මම මේක හදලා දෙන්නම්. තිරිඟු 400කින් වැඩි ඇඟලුම් 200 ඉඳන් 180 වෙනකම් 20කින් අඩුයි. D සිට C ට ගියොත් තිරිඟු 400 ඉඳන් 700 වෙනකම් 300කින් වැඩි වෙලා ඇඟලුම් 180 ඉඳන් 140 වෙනකම් කීයකින්ද? 40කින් අඩු වෙලා. C සිට B ට ගියොත් ළමයි 700 ඉඳන් 900 වෙනකම් තිරිඟු 200කින් වැඩි ඇඟලුම් කීයකින්ද? 140 ඉඳන් 80 වෙනකම් 60කින් අඩුයි. ඊළඟට B සිට A ට ගියොත් ළමයි තිරිඟු 100කින් වැඩි ඇඟලුම් කීයකින්ද? 80කින් අඩුයි. දැක්කද මේ වෙලා තියෙන දේ? එහෙනම් ළමයි හැකියා මායිමේ පහළ ඉඳන් ඉහළට යනවා කියන්නේ මොන නිෂ්පාදනයේ වැඩි වෙලා මොන නිෂ්පාදනයේ අඩු වෙනවද? තිරිඟු නිෂ්පාදනයේ වැඩි වෙලා ඇඟලුම් නිෂ්පාදනයේ අඩු වෙනවා. පැහැදිලිද? තේරුණාද? දැන් එහෙනම් මම කතා කරන්න යන්නේ ආන්තික ආවස්තික පෙරවැය තිරිඟු. බලන්න බෝඩ් එක දිහා. ආන්තික ආවස්තික පෙරවැය තිරිඟු. ළමයි තිරිඟු වල ආන්තික ආවස්තික පෙරවැය හොයන්නේ කොහොමද කියලා මට ඔයා උදව් කරන්න. තිරිඟු වල ආවස්තික පෙරවැය හොයන්නේ ළමයි තිරිඟු නිෂ්පාදනය මොනවා වෙන තැනින්ද? බිඳුවක් වෙන තැනින්. කියන්නේ තිරිඟු නිෂ්පාදනය මොනවා වෙන තැනින්ද? බිඳුවක් වෙන තැනින්. තිරිඟු නිෂ්පාදනය බිඳුවක් වෙන්නේ කොතනද? මෙන්න මෙතන E. එහෙනම් මෙන්න E අවස්ථාවට ආවා. එතන ලස්සන වාක්‍යයක් ලියනවා. මොකද්ද? තිරිඟු නිෂ්පාදනය ශූන්‍ය වන බැවින් තිරිඟු වල ආන්තික ආවස්තික පිරිවැයද ශූන්‍ය වේ. මේ නිෂ්පාදනය තිරිඟු හදන්න නැත්නම් ළමයි හදන්න නැත්නම් අවස්ථිත පිරෙන්නේ නැහැ නේ ශූන්‍යයි. දැන් මං යනවා පහළ ඉඳන් ඉහළට. ඒ කියන්නේ තිරිඟු නිෂ්පාදනය වැඩි වෙන්නේ ඉහළ ඉඳන් පහළට යද්දි පහළ ඉඳන් ඉහළට යද්දි පහළ ඉඳන් ඉහළට. E සිට D ට, D සිට C ට, C සිට B ට, B සිට A ට. right එහෙනම් අපි බලමු E සිට D ට ගිහිල්ලා. E සිට D ට යද්දි නිෂ්පාදනය වැඩි වෙන්නේ කාගේද? නිෂ්පාදනය වැඩි වෙන්නේ ළමයි තිරිඟු වල. කාපාටින් සමීකරණය ගන්න තිරිඟු වල. right ඔන්න තිරිඟු නිෂ්පාදනය ඉහළ යනවා. එහෙනම් තිරිඟු වල ආන්තික ආවස්තික පිරිවැය හොයන සූත්‍රය මොකද්ද? ළමයි යටට දාන්නේ මොකද්ද? වැඩි කළ නිමැවුම උඩට කැප කළ නේ. පොදු සූත්‍රයේ වැඩි කැප කළ නිමැවුම් බෙදීම වැඩි කළ නිමැවුම. එහෙනම් නිෂ්පාදනය වැඩි වෙන්නේ තිරිඟු වල නම් මං කිව්වේ මේ මොකද්ද? මං කිව්වේ හොයන්නේ තිරිඟු වල ආවස්තික පිරිවැය නම් හොයන එක්කෙනා යටට දාන්න. තේරුණාද?
අයින තිරිඟු වල අවස්ථි ප්‍රයෝග වෙනවා නම් හොයන්න යටට දාන්නේ කවුද? ඩෙල්ටා තිරිඟු නැත්නම් තිරිඟු නිෂ්පාදනයේ වෙනස. එහෙනම් උඩට කාවොත් දාන්නේ? ඇඟලුම්. හරි අපි බලමු ලේඛනේ චෙක් කරගමු. E සිට D ට බලන්න මේ පැත්ත E සිට D ට හරි right E සිට D ට ගියොත් එහෙම ඇඟලුම් 200ක් නේ තියෙන්නේ. තිරිඟු කීයක් තියෙන්නේ? 0යි. E සිට D ට යද්දී ඇඟලුම් නිෂ්පාදනය අඩු වෙලා තිරිඟු නිෂ්පාදනය වැඩි වෙනවා. ළමයි තිරිඟු නිෂ්පාදනයේට මොකද වෙන්නේ? E සිට D ට යද්දී තිරිඟු නිෂ්පාදනය 400කින් වැඩි, ඇඟලුම් නිෂ්පාදනය කීයකින්ද? 20කින් අඩුයි. එහෙනම් මම මේක ආදේශ කරන්නම් අතන්ට. අපි යමු අතන්ට. එතනට ගිහිල්ලා අපි ගණනය කරමු. E සිට D ට යද්දී ළමයි තිරිඟු වැඩි 400කින්, ඇඟලුම් කීයකින් අඩුයිද? අඩුයි 20කින්. එතකොට උත්තරේ ළමයි දශම ගාණක් ඉන්නේ 0.05යි ඇඟලුම්. මේ යටින් ගන්න ඇඟලුම්. හරි. ඒ කියන්නේ ඒකේ තේරුම තිරිඟු කිලෝ එකක් හදන්න ඇඟලුම් වලින් 0.05ක් ඔය ගන්න ඕනේ. පැහැදිලිද? ඊට පස්සේ අපි බලමු ඊළඟ දෙවෙනි අවස්ථාව. කොහෙන්ද කොහෙටද යන්නේ? E සිට D ට. sorry D සිට C ට. E සිට D ට E. D සිට C ට. D සිට C. D සිට C ට යද්දී නිෂ්පාදනය වැඩි වෙන්නේ කාගේද? නිෂ්පාදනය වැඩි වෙන්නේ තිරිඟු වල. යටට ඩෙල්ටා තිරිඟු, උඩට ඩෙල්ටා ඇඟලුම්. right අපි බලමු ලේඛනයට ඇවිල්ලා. මොකද වෙන්නේ ළමයි ලේඛනයට ඇවිල්ලා බැලුවා. E D සිට C ට යද්දී 400ක් තියෙන තිරිඟු ටික 700ට වැඩි වෙනවා 300කින්. ඇඟලුම් 180 ඉඳන් 140 වෙනකන් කීයකින්ද? 40කින් අඩු වෙනවා. එහෙනම් කීයකින්ද? 300කින් වැඩි 40කින් අඩුයි. එහෙනම් ආදේශ කරනවා තිරිඟු ධන 300යි ඇඟලුම් ඍණ 40යි. පැහැදිලි? ඒ කියන්නේ 30න් 4ක් ඉන්නේ 0.13ක් වගේ ඉන්නේ ළමයි. ඍණ 0.13යි ඇඟලුම්. දැන් මේකෙත් වැඩි වීමක් තියෙන ළමයි 0.05ට වඩා 0.13 විශාලයි. හරි ඍණ කියන අගය ගැන අපි හිතන්නේ නැහැ. ඍණ කියන්නේ අවශ්‍ය කැප කරනවා කියන එක නැතුව උත්තරේ ඍණ නෙමෙයි. එහෙනම් අපි යමු C සිට B ට. C සිට B ට ගියොත් ළමයි මොකද වෙන්නේ? තිරිඟු නිෂ්පාදනය වැඩි වෙනවා. එහෙනම් ආන්තික අවස්ථේ පෙර තිරිඟු වල හොයන්නේ. තිරිඟු සමානයි ඩෙල්ටා තිරිඟු යටට දාන්න, ඩෙල්ටා ඇඟලුම් උඩට දාන්න. right. හොයන එක්කෙනා යටට දානවා. එහෙනම් අපි ඔන්න ගණනය කරන්න ඉන්නේ බලන්න ලේඛනයේ දිහා. C අවස්ථාවේදී තිරිඟු 700යි, B අවස්ථාවට යද්දී 900යි. තිරිඟු කීයකින්ද වැඩි? 200කින්. ඇඟලුම් 140ක් තිබ්බ එක 80 වෙනකන් කීයකින්ද අඩු? 60කින්. එහෙනම් 200කින් වැඩි වෙලා බලන්න තිරිඟු 200කින් වැඩි වෙලා ඇඟලුම් කීයද? 60කින් මොනවා වෙලාද ළමයි? අඩු වෙලා. පැහැදිලිද? ඒ කියන්නේ ළමයි 60 බෙදීම 200 එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ළමයි 6 බෙදීම 20. ඒත් උත්තරේ එන්නේ 0.33යි. ඍණ 0.33යි ඇඟලුම්. හරි ඒත් වැඩි බලන්න 0.05ට වඩා 0.13 වැඩි. ඊට වඩා 0.33 වැඩි නේ. 3 කියන එක තමයි ඔය 0.3 කියන එක. right එහෙනම් අන්තිම අවස්ථාව ළමයි B සිට A. right B සිට A යද්දී අපි බලමු තිරිඟු වල අවස්ථික පෙරේ. තිරිඟු සමානයි ළමයි ඩෙල්ටා තිරිඟු යටට දාන්න, ඩෙල්ටා ඇඟලුම් උඩට දාන්න. තිරිඟු නිෂ්පාදනයේ බලමු එන්න ලේඛනයේට. B සිට A යද්දී තිරිඟු 900 ඉඳන් 1000 වෙනකන් 100කින් වැඩි, ඇඟලුම් 80 ඉඳන් 0 ඉඳන් 80කින් අඩුයි. එන ආදේශ කරොත් තිරිඟු ධන 100යි, ඇඟලුම් ඍණ 80යි. උත්තරේ ඍණ 0.8යි මොනවද? ඇඟලුම්. පැහැදිලි? එහෙනම් එන්න අවස්ථේ පෙරය ක්‍රමයෙන් මොන වෙලාද? වැඩි වෙලා. ඒ නිසා අපි ලස්සන වචනයක් මේකට කියනවා මොන අවස්ථික පරිවැයද? වැඩෙන අවස්ථික පරිවැය. පැහැදිලි? හරි එහෙනම් තියරිය හදමු ආයි පාරක්.
සමජාතීය නොවන නිෂ්පාදන සම්පත් තියෙන රටක භාණ්ඩ නිෂ්පාදනයේදී ඇති වෙන්නේ වැඩෙන ආවස්තික පිරිවැය. ඒ නිසා හැකියා මායිම මූලයට අවතල හැඩයක් ගන්නවා. පැහැදිලි? එහෙනම් ඔයා මුලින්ම කරන්න ඕනි දැන් ඔතන මේ අවසානයේදී අර දැනට නෝට් එක ලියලා තියෙන තැනට ඇවිල්ලා එතන දාන්න මාතෘකාවක් ආන්තික ආවස්තික පිරිවැය තිරිඟු කියලා දාලා ඉවර වෙලා මෙන්න මේ ටික දාගන්න ඕනි. මොකද්ද? මුලින්ම රතු පෑනින් E කියලා දාලා කෙලවරට අරගෙන මේක දාගන්න ළමයි තිරිඟු නිෂ්පාදනය ශූන්‍ය වෙන බැවින් තිරිඟු වල ආන්තික ආවස්තික පිරිවැය ශූන්‍ය වෙයි. ඊට පස්සේ E සිට D ට යද්දි තිරිඟු වල ආන්තික ආවස්තික පිරිවැය D සිට C ට යද්දි තිරිඟු වල ආන්තික ආවස්තික පිරිවැය C සිට B ට යද්දි තිරිඟු වල ආන්තික ආවස්තික පිරිවැය B සිට A ට යද්දි තිරිඟු වල ආන්තික ආවස්තික පිරිවැය. ඔය විදිහට ගණනය කරගෙන ගියාම අවසානයේදී තිරිඟු වල ආන්තික ආවස්තික පිරිවැය එන්න වැඩි වෙනවා. මේ සේරම හොයලා ලියලා ඉවර වෙලා ඉස්සරහෙන් දාන්න සංගල වරහණ දාලා ඉවර වෙලා දාන්න වැඩෙන ආවස්තික පිරිවැය කියලා. පැහැදිලි? දැන් එහෙනම් මෙන්න මේක දාලා ඉවර වෙච්ච තැනට එනවා මාතෘකාවක් ලියන්න මාතෘකාව. හැකියා මායිමේ පහළ සිට ඉහළට වරහන් ඇතුලේ එනම් E සිට A දක්වා වරහන් වහන්න ගමන් කරන විට නිෂ්පාදනයට සේවා නියුක්තියට සහ ආවස්තික පිරිවැයට ඇතිවන බලපෑම. හරිනේ? right ළමයි ඔන්න ඔය තුන තමයි කතා කරන්නේ. එහෙනම් නිෂ්පාදනයේට මොකද වෙන්නේ? අරක අනිත් පැත්ත හරවන්න ළමයි. පාරාමාරු කිසිම කේස් එකක් නෑ. අරකේ කියපු වාක්‍ය අනිත් පැත්ත හරවමු අපි. අර එහෙනම් කලින් එකේ උනේ මොකද? හරි. තිරිඟු නිෂ්පාදනයේ ක්‍රමයෙන් අඩු වී ඇඟලුම් නිෂ්පාදනයේ ක්‍රමයෙන් වැඩි වේ. ඇඟලුම් නිෂ්පාදනයේ ඉහළ නැංවීම සඳහා තිරිඟු නිෂ්පාදනය කැප කරයි. එහෙනම් මේකේ මොකද්ද වෙන්නේ? මේකේ අනිත් පැත්ත. ඇඟලුම් නිෂ්පාදනයේ ක්‍රමයෙන් අඩු වේ. තිරිඟු නිෂ්පාදනයේ ක්‍රමයෙන් වැඩි වේ. තිරිඟු නිෂ්පාදනයේ ඉහළ නැංවීම සඳහා ඇඟලුම් නිෂ්පාදනය මොනවා කරනු ලැබේද? කැප කරනු ලැබේ. පැහැදිලිද? දෙක සේවා නියුක්තිය. සේවා නියුක්තිය පිළිබඳ අරකි කියපු වාක්‍ය මොකක්ද? right තිරිඟු නිෂ්පාදන කර්මාන්තයෙන් අරකේ කලින් එකේ ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තයට සම්පත් මාරු කරයි. අපි රතු පෑනෙන් ලිව්වා පළමුව වඩා ගැළපෙන සම්පත් මාරු කරන අතර සුව ගැළපෙන බව ක්‍රමයෙන් අඩු වේ. අන්තිමට කෝ අවසානයේදී ඇඟලුම් කර්මාන්ත සේවා නියුක්තිය වැඩි වී තිරිඟු කර්මාන්ත සේවා නියුක්තිය අඩු වේ. එහෙනම් මේකට ගලපන්න. මේක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද්ද? ඇඟලුම් මෙදින් මෙහෙන් මෙහෙට එන්නේ මේ පැත්තේ ඇඟලුම් ඉන්නේ නේ බලන්න. මේ පැත්තේ ඇඟලුම් ඉන්නේ. right මෙතන ඉඳන් මෙහෙටනේ එන්නේ නේ. එහෙනම් ඇඟලුම් කර්මාන්තේ ඉන්න සේවකයෝ ටික ශ්‍රමිකයෝ ටික සේරම තිරිඟු කර්මාන්තයට මාරු වෙනවා. එහෙනම් අපි ගන්නේ ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තයේ සේවා නියුක්තිය අඩු වී තිරිඟු ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තයෙන් තිරිඟු නිෂ්පාදන කර්මාන්තයට සම්පත් මාරු කරයි. කියන්නේ ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තයෙන් තිරිඟු නිෂ්පාදන කර්මාන්තයට සම්පත් මාරු කරයි. අර රතු පෑනෙන් අර වාක්‍යයේ හැමම දාන්න මොකක් කියලාද? මොකක් කියලාද? පළමුව වඩා ගැළපෙන සම්පත් මාරු කරන අතර පසුව ගැළපෙන බව ක්‍රමයෙන් මොනවා වේද ළමයි? ගැළපෙන බව ක්‍රමයෙන් මොනවා වේද? අඩු වේ. අවසානයේදී කාගේ සේවා නියුක්තිය වැඩි වෙලා කාගේ සේවා නියුක්තිය අඩු වෙලාද? ඒක සාමාන්‍ය පාඩේ. අවසානයේදී තිරිඟු කර්මාන්තයේ සේවා නියුක්තිය වැඩි වී ඇඟලුම් කර්මාන්තයේ සේවා නියුක්තිය මොනවා වේද? අඩු වේ. එහෙනම් අන්තිම වාක්‍ය ආවස්තික පිරිවැය. පහළ ඉඳන් ඉහළට යද්දී කවුද වැඩි වෙන්නේ? තිරිඟු නිෂ්පාදනය. එහෙනම් ආවස්තික පිරිවැය ඇති වෙන්නේ නිෂ්පාදනයේ වැඩි වෙන තිරිඟු වල නම් තිරිඟු වල ආන්තික ආවස්තික පිරිවැය එන්න වැඩි වෙනවා නම් මොකද්ද වාක්‍යය? ලියන්න. තිරිඟු නිෂ්පාදනයේ ක්‍රමයෙන් වැඩි වන අතර හරි තිරිඟු වල ආන්තික ආවස්තික පිරිවැය රතු පෑනෙන් ක්‍රමයෙන් වැඩි වේ. පැහැදිලි? ඔය තමයි පහළ ඉඳන් ඉහළට යද්දී නිෂ්පාදනයටයි සේවා නියුක්තියටයි ආවස්තික පිරිවැයටයි ඇති වෙන බලපෑම. පැහැදිලිද? right දැන් එමු නෝට් එකට. හරි. දැන් අපි සූදානම් වෙනවා නිබන්ධනයට එන්න. නිබන්ධනයේ අපි මේ වෙනකොට පිටු අංක 4ට එනකන් කොටස සම්පූර්ණ අවසానයි. ළමයි දැන් අපි සූදානම් වෙන්නේ 5 වෙනි පිටුවට එන්න. right 5 වෙනි පිටුවේ කතා කරනවා මාතෘකා 3ක්. ආන්තික අවස්තික පිරිවැය, වැඩෙන අවස්තික පිරිවැය, වැඩෙන ආන්තික අවස්තික පිරිවැය. අපි දන්නවා ආන්තික අවස්තික පිරිවැය කියන්නේ මොකටද? කිසියම් භාණ්ඩයක නිෂ්පාදනය
එක් ඒකකයකින් වැඩි කිරීම සඳහා අනෙක් භාණ්ඩය කැප කරන ප්‍රමාණය. එකකින් වැඩි කරන්න අනෙක කොච්චරක් කැප කරනවද? මේක නිර්වචනය කරනවා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත කිසියම් භාණ්ඩයක නිෂ්පාදනය එක් ඒකකයකින් වැඩි කිරීම සඳහා අනෙක් භාණ්ඩය කැප කරන ප්‍රමාණය ආන්තික අවස්තික පිරිවැය වේ. එහෙමම වැඩෙන අවස්තික පිරිවැය කියන්නේ මොකද්ද? කිසියම් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කිරීමට අනෙක් භාණ්ඩය කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙන එක. එතකොට එතනදී අදහස් කරන්න පුළුවන් එකකින් වැඩි කරන්න කැප කරන ප්‍රමාණය වැඩි වෙනවද? දෙකකින් වැඩි කරන්න කැප කරන ප්‍රමාණය වැඩි වෙනවද? තුන ගානේ හැම වෙලෙම වැඩි කරනකොට කැප කරන ප්‍රමාණයෙන් දෙන්න වැඩි වෙනවද? ඒක ඕනි දෙයක්. ආන්තික කිව්වොත් තමයි එකකින් වැඩි කරන්න කැප කරන ප්‍රමාණය කියලා අදහස් කරන්නේ. එහෙනම් වැඩෙන ආවස්තික පිරිවැය කියන්නේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත කිසියම් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරන විට අනෙක් භාණ්ඩය කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යාම. 3 වැඩෙන ආන්තික අවස්තික පිරිවැය. ආන්තික කියන්නේ එකක් හදන්න කොච්චරක් කැප කරනවද? එහෙනම් ආන්තික අවස්තික පිරිවැය වැඩෙන කියන්නේ එකක් හදන්න කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙනවා. එහෙනම් අපි නිර්වචනය කරනවා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත එක් භාණ්ඩයක නිෂ්පාදනය නැත්නම් කිසියම් භාණ්ඩයක නිෂ්පාදනය එක් ඒකකයකින් වැඩි කිරීම සඳහා අනෙක් භාණ්ඩය කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යාම. ඔන්න ඔය තුන තියෙනවා. ඔන්න ඔය නිර්වචන තුන හයිලයිට් කරගන්න. පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි. රයිට්. එහෙනම් අපි මේ පාඩමේ වැදගත්ම කොටසට එනවා වැඩෙන අවස්තික පිරිවැය නීතිය කියන තැනට. රයිට්. අපි වැඩෙන අවස්තික පිරිවැයට නිර්වචනයක් තියෙනවා නේ. අපි කිව්වනේ මොකද්ද වැඩෙන අවස්තික පිරිවැය කියන්නේ? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කිරීමට අනෙක් භාණ්ඩය කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යාම වැඩෙන අවස්තික පිරිවැය වේ. බලන්න බෝඩ් එක දිහා. මෙතන අපි පෙන්වුවේ මොකද්ද ළමයි? තිරිඟු එකක් හදන්න කැප කරන ඇඟලුම් ගාන. හැම වෙලෙම තිරිඟු එකක් හදන්න කැප කරන ඇඟලුම් ගාන එන්න මොනවා වෙනවද? 0.05 0.13 0.3 0.8. ඒ කියන්නේ එන්න වැඩි වෙනව නේද? ඕකේ අනිත් පැත්ත ඇඟලුම් වල ආන්තික අවස්තික පිරිවැයත් වැඩි වුණා කියලා අපි දැක්කනේ. 1.25 තිබුණා, 3.33 වුණා, 7.5 වුණා. එහෙම වැඩි වුණානේ. එහෙනම් මතක තියාගන්න ළමයි. වැඩෙන ආවස්තික පිරිවැය නීතිය කියන එක ගැන කතා කරද්දී ඇයි මේ විදිහට වැඩෙන අවස්තික පිරිවැය නීතිය කියන්නේ එක භාණ්ඩයක දැන් මේ හැකියා මායිමේ ගත්තොත් තිරිඟු නිෂ්පාදනය මොනවා වෙනවද ළමයි? වැඩි වෙනවා. තිරිඟු නිෂ්පාදනය එක ගානේ වැඩි වෙනකොට කැප කරන ඇඟලුම් ප්‍රමාණය එන්න මොනවා වෙනවද? වැඩි වෙනවා. මුලින් 0.05 කැප කරේ. ඊට පස්සේ කැප කරන්නේ 0.1 ඊට පස්සේ කැප කරනවා 0.33. ඊට පස්සේ කැප කරනවා 0.8. ඒ කියන්නේ තිරිඟු එකක් හදන්න, තිරිඟු කිලෝ එකක් හදන්න කැප කරන ඇඟලුම් ප්‍රමාණයේ වටිනාකම එන්න මොනවා වෙනවද? වැඩි වෙනවා. ඕකනේ වැඩෙන අවස්තික පිරිවැය කියන්නේ. හරි. අන්න ඒකට බලපාන හේතු තුනක් තියෙනවා ළමයි වැදගත්ම හේතු තුන. එහෙනම් මුලින්ම ඔයා එන්න පිටු අංක 5 වැඩෙන අවස්තික පිරිවැය නීතිය නිර්වචනය තියෙනවා. ඒක හයිලයිට් කරන්න. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කිරීමට අනෙක් භාණ්ඩය කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යාම වැඩෙන අවස්තික පිරිවැය නීතිය වේ. ඕකේ තියෙනවා හේතු තුනක්. වැදගත්ම කොටස මේ හේතු තුන. මේ හේතු තුන බලමු පරීක්ෂා කරලා. පළවෙනි හේතුව මොකක්ද? තමයි කියනවා පළවෙනි හේතුව බලන්න. සම්පත් සමජාතීය නොවීම නිසා එකම කර්මාන්තය තුල සමාන නිෂ්පාදන හැකියාවකින් සම්පත් භාවිතා කළ නොහැකි වීම. කියන අංක 1 සම්පත් සමජාතීය නොවීම නිසා එකම කර්මාන්තය තුල සමාන නිෂ්පාදන හැකියාවකින් සම්පත් භාවිතා කළ නොහැකි වීම. ළමයි බලමු මේ උදාහරණය. සම්පත් සමජාතීයද? නෑ. මම මේකෙම පැහැදිලි කරන්නම්. A B C D හතර දෙනාගේ හැකියාව හතර විදිහක් නේද?
මේකෙන් ඇඟලුම් හදන්න වඩාත්ම දක්ෂ ශ්‍රමිකයා Aද Bද Cද Dද D. තිරිඟු හදන්න වඩාත්ම දක්ෂ ශ්‍රමිකයා කවුද? A. එහෙනම් තිරිඟු නිෂ්පාදනයේ දක්ෂතාවය වැඩියෙන්ම A ඊළඟට B ඊළඟට C ඊළඟට D. ඇඟලුම් හදන්න වඩාම දක්ෂ D ඊළඟට C ඊළඟට B ඊළඟට A. පැහැදිලි? එතකොට මෙන්න කියන වචනේ පළවෙනි හේතුව සම්පත් සමජාතීය නොවීම නිසා එකම කර්මාන්තය ඇතුලේ වුණත් සමාන නිෂ්පාදන හැකියාවකින් සම්පත් පාවිච්චි කරන්න බෑ. මේ බලන්නකො මෙන්න මේ උදාහරණෙ දිහා. අපි හිතමු දැන් අපි මේ රූප සටහනේ ඉන්නේ කොහෙන් කොහෙට එන තැනකද? ඇඟලුම් තිරිඟු නිෂ්පාදනයේ ඉහළ යන තැනකනේ පහළින් නම් උඩට යන්නේ. ඔන්න බලන්න. ආරම්භක අවස්ථාවේදී කවුරුත් තිරිඟු හදනවද? නෑ. හතර දෙනාම මොනවද හදන්නේ? ඇඟලුම්. දැන් අපි තිරිඟු නිෂ්පාදනයේ ඉහළ නම් වන්න ගේන්න ඕනි මුලින්ම මේ පැත්තෙන් කාවද? ABCD හතර දෙනාගෙන් මුලින්ම ගේන්නේ කාවද ළමයි? ඒව. මොකද A කියන මිනිස්සයා තිරිඟු කීයක් හදනවද? 400යි. හැබැයි ඒ මිනිස්සයා තිරිඟු හදන්න ආපු නිසා ඇඟලුම් හදන ප්‍රමාණය මොනව වෙලාද? අඩු වෙලා ඒ කොච්චරක් ඇඟලුම් හැදුවද බලන්න මේක දිහා. ඒ තිරිඟු හැදුවොත් 400 ඇඟලුම් හැදුවොත් කීයද? 20යිනේ. එහෙනම් ඒ තිරිඟු ෆැක්ටරියට ගිය හින්දා තිරිඟු නිෂ්පාදනය 400කින් වැඩි වෙලා එයා අහිමි වෙලා. දැන් මොකද එයා එතන මෙහෙට ආවනේ. එතන මේ පැත්තේ සේවා නියුක්තිය අඩු වෙනවා ඒගේ. එතකොට තිරිඟු ඇඟලුම් නිෂ්පාදනය අඩු වෙනවා කීයකින්ද? 20ක. එහෙනම් පළවෙනි අවස්ථාව බලමු. තිරිඟු නිෂ්පාදනය 400කින් වැඩි ඇඟලුම් නිෂ්පාදනය අඩු වෙන්නේ කීයද? 20කින්. ඊළඟට ගත්තොත් අපි ගන්න කාවද? Bව. B ඇවිල්ලා හදන්නේ ළමයි තිරිඟු 300යි. බලන්න මේක දිහා B තිරිඟු 300යි. හැබැයි ඇඟලුම් ෆැක්ටරි වැඩ කරොත් ඇඟලුම් කීයද? 440යි. එහෙනම් තිරිඟු 300ක් හදද්දී ඔන්න බලන්න B කියන ශ්‍රමිකයා ඇඟලුම් ෆැක්ටරියෙන් තිරිඟු ෆැක්ටරියට මාරු කරලා ආවහම තිරිඟු නිෂ්පාදනය 300ක් වැඩි වෙද්දී ඇඟලුම් නිෂ්පාදනය අඩු වෙන්නේ කීයද ළමයි? 40යි. එහෙනම් මේ වෙලා තියෙන්නේ මොකද්ද? ඇත්තම කතාව කර්මාන්තයෙන් කර්මාන්තයට මාරු වීමට පෙර එකම කර්මාන්තය ඇතුලේ වුණත් හැකියාව සමානයි නේද? ඊළඟට ගේන මිනිස්සයා AB දෙන්න නේද ඉතුරු වෙලා ඉන්නේ? හරි AB දෙන්න නේද මේ පැත්තට ආවේ? එහෙනම් CD දෙන්න. එහෙනම් CD දෙන්නගෙන් කවුද දක්ෂ? CD දෙන්නගෙන් තිරිඟු හදන්න දක්ෂ C වඩාත්ම. එහෙනම් Cව මෙහෙට ගෙනාවම ABC තුන් දෙනාම 400යි 300යි 200යි අනිත් පැත්තට කීයද? 900ක් හදනවා තිරිඟු. ඇඟලුම් හදන්නේ මෙතන කීයද? D විතරයි 80යි. එහෙනම් හොඳට බලන්න මෙන්න මේක ඇතුලේ නිෂ්පාදනය 200කින් වැඩි වෙද්දි තිරිඟු නිෂ්පාදනය ඇඟලුම් නිෂ්පාදනය අඩු වෙලා කීයද? 60. අවසානයේ D වත් මෙහෙට ගෙනාවම D මෙහෙට ආවහම තිරිඟු නිෂ්පාදනය 100කින් වැඩි ඇඟලුම් නිෂ්පාදනය කීයකින් අඩුයිද? 80කින් අඩුයි. හොඳට ලේඛනයේ දිහා බලලා මට කියන්න ළමයි මුලින් ගන්න එක හදන්නේ 400යි ඊළඟට ගන්න එක හදන්නේ 300යි ඊළඟට ගන්න එක හදන්නේ 200යි ඊළඟට ගන්න එක හදන්නේ කීයද? 100යි. එහෙනම් හතර දෙනාගේ හැකියාව අසමාන නිසා එකම කර්මාන්තය ඇතුලේ වුණත් ශ්‍රමිකයින්ගේ සමාන නිෂ්පාදන හැකියාවකින් වැඩ කරනවද? නෑ. අන්න ඒක බලපානවලු. මොකක් කියලා යන්නද? ආවස්තික පිරේ කියලා යන්න. පැහැදිලි? එතකොට මතක තියාගන්න එන්න ගන්න කෙනා හදන ප්‍රමාණය අඩු වෙනවා. එයා නිසා කැප කරන ප්‍රමාණය මොනවා වෙනවද? වැඩි වෙනවා. අවසාන ප්‍රතිඵලයේ ආන්තික අවස්තික පිරේ ඉහළ යාම. දෙවෙනි හේතුව මම කියන්නම් එක් කර්මාන්ත සම්පත් සමජාතීය නොවීම නිසා එක් කර්මාන්තයකින් තවත් කර්මාන්තයකට සම්පත් මාරු කරන විට සම්පත්වල නොගැලපෙන බව ක්‍රමයෙන් වැඩි වෙනවා. එහෙම නැත්නම් ගැලපෙන බව ක්‍රමයෙන් මොනවා වෙනවද ළමයි? අඩු වෙනවා. පැහැදිලිද? නොගැලපෙන බව වැඩි වෙනවා කියන්නේ හොඳට බලන්න මේක දිහා. මුලින්ම ගත්ත එක තිරිඟු 400ක් හදනවා ඊළඟට ගත්ත එක තිරිඟු 300ක් හදනවා ඊළඟට ගත්ත එක තිරිඟු 200ක් හදනවා ඊළඟට ගත්ත එක තිරිඟු 100ක් හදනවා. මුලින් ගත්ත කෙනා තිරිඟු 400ක් හදද්දී එයා නිසා අහිමි වෙන ඇඟලුම් ප්‍රමාණය කීයද? 20යි. ඊළඟට ගන්න කෙනා තිරිඟු 300ක් හදද්දී එයා නිසා අහිමි වෙන ඇඟලුම් ප්‍රමාණය කීයද? 40යි. මුලින් ගත්ත එක හදන තිරිඟු ඊළඟට ගත්ත එක හදන තිරිඟු 200 වැඩිවීම නිසා අහිමි වෙන ඇඟලුම් ප්‍රමාණය 60යි.
ඊළඟට ගන්න කෙනා හදන්නේ ඇඟල් තිරිඟු 100යි. හැබැයි ඇහිමි වෙනවා ඇඟලුම් කීයද? 80. එන්න අපි තිරිඟු නිෂ්පාදනයට දක්ෂතාවයේ තියෙන ශ්‍රමිකයෝ මුලින් අරගෙන එන්න දක්ෂතාවය අඩු වෙනවා. බලන්න මෙන්න මේක දිහා. මුලින්ම තිරිඟු හදන්න ගත්තේ ඒව, ඊළඟට ගත්තේ බීව, ඊළඟට ගත්තේ සීව, ඊළඟට ගත්තේ ඩීව. එන්න ගන්නේ අපි මුලින්ම ගන්නේ ගැළපෙන ශ්‍රමිකයව. ඊට පස්සේ එන්න ගැළපෙන බව එන්න මොනවා වෙනවද? අඩු වෙනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් නොගැළපෙන බව වැඩි වෙනවා. ඇයි මුලින් ගන්න එක හදන්නේ තිරිඟු 400යි. එයා තමයි වැඩියෙන්ම තිරිඟු හදන කෙනා. හැබැයි එයා ඇඟලුම් ෆැක්ටරියෙන් එනකොට ඇඟලුම් නිෂ්පාදනය අඩු වෙන්නේ කීයද? 20යි. ඊළඟ එක්කෙනා හදන්නේ තිරිඟු 300යි. අහිමි වෙන ඇඟලුම් ප්‍රමාණය 40යි. ඒ කියන්නේ හදන ප්‍රමාණය අඩු වෙනවා, කැප කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඊළඟට ගන්න කෙනා හදන්නේ තිරිඟු 200යි. අහිමි වෙන ඇඟලුම් ප්‍රමාණය කීයද? 60යි. හදන ප්‍රමාණය අඩු වෙනවා, කැප කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඊළඟට ගන්න කෙනා හදන්නේ තිරිඟු කීයද? 100යි. හැබැයි අහිමි වෙනවා ඇඟලුම් කීයද? 80ක්. එහෙනම් මෙන්න දෙවෙනි හේතුව සම්පත් සමජාතීය නොවීම නිසා එක් කර්මාන්තයකින් තවත් කර්මාන්තයකට සම්පත් මාරු කරනකොට මොකද වෙන්නේ? සම්පත් වල නොගැලපෙන බව ක්‍රමයෙන් වැඩිවීම, එහෙම නැත්නම් ගැලපෙන බව ක්‍රමයෙන් අඩුවීම. පැහැදිලිද? නොගැලපෙන බව වැඩි වෙනවා, නැත්නම් ගැලපෙන බව මොන වෙනවද? අඩු වෙනවා. තේරුණාද? එතකොට එන්න අපි අවසාන වෙනකොට ගන්නේ තිරිඟු හදන්න දක්ෂ කෙනා නෙමෙයි ඇඟලුම් හදන්න දක්ෂ කෙනා. අන්න ඒක බලපානවා අවස්ථිකයයි ඉහළ යන. තුන්වෙනි හේතුව කර්මාන්ත අතර යොදාගෙන එන තාක්ෂණික ශිල්ප ක්‍රමවල මොනවා පැවතීමද? වෙනස්කම් පැවතීම. පැහැදිලි? අනේක ඊළඟ හේතුව. ඒක එහෙම වෙන්න බලපාන හේතුව. මොකද දැන් ඇඟලුම් කර්මාන්තයේ යොදාගෙන එන තාක්ෂණය තියෙනව නේද? මහාන මැෂින් ටික, ඒකේ තියෙන යන්ත්‍ර සූත්‍ර ටික ඊට සාපේක්ෂව වෙනස් ළමයි තිරිඟු කර්මාන්තයේ යොදාගෙන එන තාක්ෂණික ශිල්ප ක්‍රම. සායට ඒකේ තිරිඟු නිෂ්පාදනයට යොදාගෙන තාක්ෂණය වැඩි ඇති ඇඟලුම් නිෂ්පාදනයට යොදාගෙන තාක්ෂණයට වඩා. ඒතර තාක්ෂණික ශිල්ප ක්‍රම දෙපැත්තෙම කර්මාන්ත දෙකේ එකිනෙකට සමානද අසමානද? අසමානයි. අන්න ඒ හින්දා මොකක් ඇති වෙනවා කියලා කියන්න පුළුවන්. ආවස්තික පෙරහැල යනවා කියලා කියන්නේ. රයිට්. එහෙනම් වැඩෙන ආවස්තික පෙරහැල නීතියට බලපාන හේතු තුනයි. එක සම්පත් සමජාතීය නොවීම නිසා එකම කර්මාන්තය තුල සමාන නිෂ්පාදන හැකියාවකින් සම්පත් පාවිච්චි කරන්න බෑ. දෙක සම්පත් සමජාතීය නොවීම නිසා එක් කර්මාන්තයකින් තවත් කර්මාන්තයකට සම්පත් මාරු කරන විට සම්පත් වල නොගැලපෙන බව ක්‍රමයෙන් වැඩි වෙනවා. එහෙම නැත්නම් ගැලපෙන බව ක්‍රමයෙන් අඩු වෙනවා. තුන කර්මාන්ත අතර යොදාගෙන එන තාක්ෂණික ශිල්ප ක්‍රම වල වෙනස්කම් පවතිනවා. දැන් අපි බලමු මේකේ තියෙනවා මේකට අදාළ අභ්‍යාසංක දෙක දාලා තිනවා. මේ කොටසට අදාළ ප්‍රශ්නයක් පසුගිය විභාග ප්‍රශ්නයක් බලමු. නිෂ්පාදන හැකියාව මායින් වක්‍ර මූලයට අවතල හැඩයකින් යුතුව අඳිනු ලබන්නේ. right. කවර හෝ භාණ්ඩයන් නිපදවන විට එහි ආවස්තික පෙරහැර පහළ බසින බව පිළිබිඹු කිරීමටය. නෑ. ආර්ථිකය සතු සම්පත්වල හිඟකම පිළිබිඹු කිරීමටය. කවර හෝ භාණ්ඩයක් වැඩිපුර නිපදවන විට එහි ආවස්තික පෙරහැර ස්ථාවරව පවතින බව පිළිබිඹු කිරීමටය. ආර්ථිකයක සම්පත් බෙදී යාමේ අසාධාරණත්වය පිළිබිඹු කිරීමටය. කවර හෝ භාණ්ඩයක් නිපදවන විට එහි ආවස්තික පෙරහැර ඉහළ නගින බව පිළිබිඹු කිරීමටය. මොකද්ද තියරිය? අර උඩ තියෙන්නේ. සමජාතීය නොවන සම්පත් තියෙනවා නම් වැඩෙන ආවස්තික පෙරහැර නිසා හැකියාව මායිම මූලයට අවතලයි. එහෙනම් 2016 A level MCQ ප්‍රශ්නෙට උත්තරේ 5.